සංස්කෘතික මේ වීදීම් සංරක්ෂණය සඳහා අදාළ ආයතන හා ජනාධිපති කාර්යසාධක බලකාය ඒකාබද්ධ පුරාවිද්‍යා උරුම කළමනාකරණයට අවශ්‍ය ශක්තිමත් නීතිබද්ධ රාමුවක් සකස් කිරීමට ප්‍රමුඛත්වය දී තිබෙනවා. පුරාවිද්‍යා හා සංස්කෘතික මධ්‍යස්ථාන පුනරුත්ථාපන කටයුතු සඳහා අයවැය විසින් සලසා තිබෙන ප්‍රතිවාදනවලට අමතරව දුෂ්කර ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන සඳහා අවශ්‍ය මූලික යටිතල පාසුකම් වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 250ක අතිරේක ප්‍රතිපාදන සලසනවා. විදේශ රැකියා අප රටේ ලක්ෂ 15ක පමණ විදේශ රැකියාවල නිරත වෙනවා. මේ අයගෙන් බහුතරයක් ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම් ලාභීන් කාන්තාවන් 2010 සිට 14 කාලය තුල පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදේශ රැකියාවලට යැවීමට අප කටයුතු කළේ ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම් ලාභී පවුල් වලට ඉහළ ආදායම් ලබා ගැනීමේ ක්‍රමවේදයක් වශයෙන් ඒ නිසා ඩොලර් බිලියන 4ක් උපයති ඔවුන්ගේ ඉපීම් ඩොලර් බිලියන 7 දක්වා වැඩි කර ගැනීමට හැකි වුණා. 2015 සිට 2019 දක්වා විදේශ රැකියාව සඳහා පුහුණු ශ්‍රමිකයන් යැවීමට සාපේක්ෂව රැකියාවලින් ලැබෙන ආදායම ඩොලර් බිලියන 6.5ට අඩු වුණා. කරු කතානායකතුනි මේ තත්ත්වය වෙනස් කර නිපුණතා වැඩි පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියාවලට යොමු කිරීමටත් විදේශ රැකියාව වෙළඳපොළ විවිධාංගීකරණය කිරීමටත් වෘත්තීය අධ්‍යාපන ආයතන විදේශ රැකියා කාර්යාංශ විදේශ රැකියා ආයතන ඒකාබද්ධ වැඩසටහනට යොමු කරනවා. විදේශ රැකියාවල නිරත වූවන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට 2013 මහ කළ යෝජනාවද ක්‍රියාත්මක කරනවා. විදේශ රැකියාවල නිරත වූවන්ට ශ්‍රී ලංකා බැංකුවලට යොමු ලබන විදේශ විනිමය සඳහා මුදල් සාමාන්‍ය විනිමය අනුපාතයට වඩා ඩොලරයකට රුපියල් 2 බැගින් ගෙවීමටද යෝජනා කරනවා. කොවිඩ් වසංගතයට මුහුණ දී ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වූ රටවල් 126ක රැකියාවල නිරත වූ 45000ක් මේ වන විට ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා. රටේ පවත්නා සෞඛ්‍ය පාසුකම් වලට අනුකූලව පැමිණීමට අපේක්ෂිත පිරිස් වලට පාසුකම් අඛණ්ඩව සපයනවා. කුෂ්ඨකර්මය එළඹ ඇති 2020 සිට 21 මාස කන්නයට ස්වභාව ධර්මය ආශිර්වාද කිරීමක් ලෙස දිව්‍ය ධර්මය අපට කාරුණික වන විට අප රටේ ආර්ථික වර්ධනය සාමාන්‍යයෙන් 105ද ඉක්මවනවා. මේ ආශිර්වාදය සාල් බඩිනුගු එළවලු පළතුරු මිල ඉහළ දැමීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ ගොවි නිපදවුම් වලට අමතරව විදුලි බලය, වාරි මාර්ග පද්ධතිය, පානීය ජල සැපයුම, වනජීවී හා වන සම්පත් අපගේ ජාතික නිෂ්පාදනයට දායක වෙනවා. එම නිසා මේ උද්දමනය පාලනය කිරීමේ ආශිර්වාදයක්ද වෙනවා. අපට ලැබෙන සෑම ජල බිඳුවක්ම අප වටිනාකමක් එකතු කළ යුත්තේ ස්වභාවික ආශිර්වාදයේ වෙනුවෙනුයි. සාල් බඩිනුගු කුරහංකා තල උඳු ආදී ධාන්‍ය වර්ග සඳහා සාතික මිල ක්‍රමය මගින් එම ගොවීන් දිරිමත් කිරීමට අප සාතික වෙනවා. එළවලු පළතුරු පොල් වගා නිෂ්පාදන වලට මේ ආශිර්වාදයක්. එබැවින් සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් ලේකම්වරු හා පොහොර ලේකම් කාර්යාලය පොහොර දිස්ත්‍රික් සැපයුම් සාතික කිරීමට වග බලාගත යුතු වෙනවා. ඒ සඳහා පොහොර නොමිලේ ලබා දීමටත් අනෙකුත් වගාවන් සඳහා කිලෝ 50 සිට 50ක් රුපියල් 1500ක සහන මිලටත් ලබා දීමට සාතික කරනවා. මේට සමගාමීව කාබනික පොහොර භාවිතය වැඩි කරමින් උසස් ගුණයෙන් යුත් මිශ්‍ර පොහොර භාවිතය දිරිගන්වන කාබනික භෝග වගා කලාප සංවර්ධනය කරනවා.
විවගා කළ හැකි කුඹුරු හා ගොඩ ඉඩම් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන තිබෙනවා. වගා කළ හැකි සෑම බිමක්ම කවරෝ වගාවකට යොමු කිරීම ජාතික ප්‍රමුඛතාවයක්. සියලුම කුඹුරු හා ඉඩම් හිමියන් එළඹ ඇති මාස් කන්නේ කඩ්ඩම් වගාවන් සඳහා යොමු වන ලෙස මා ඉල්ලා සිටිනවා. වගා නොකරන පුරන් කුඹුරු නොසලකා හැර ඇති කුෂිකාර්මික ඉඩම් පළදායි කුෂිකාර්මික කටයුතු වලට යොමු කිරීමට දිස්ත්‍රික් ලේකම්වරයාට බලය පැවැරෙන පරිදි 2000 අංක 46 දරන ගොවි ජන සංවර්ධන පනත සංශෝධනය කිරීමට යෝජනා කරනවා. කුෂි නිෂ්පාදන අතිරික්තක් ඇති කර එම භාණ්ඩවල තොග පවත්වා ගැනීමට වීයල්ලි මණ්ඩලයට අමතරව දිස්ත්‍රික් ලේකම්වරු සමුපකාර හා ගොවි සමිතිය සඳහා දිරිගන්න දේශීය නිපද වී ඇති සියලු කුෂි නිෂ්පාදන ආනයන සීමා කිරීමට ගෙන ඇති ප්‍රතිබද්ධ තීරණය නොකඩවා පවත්වා ගැනීමට යෝජනා කරනවා. බීලූණු රතුලූණු අර්ථපල් ලමු වියලි මිරිස් නිෂ්පාදනය දිරිගැන්වීමට සාතික මිල ක්‍රමයට අමතරව බීජ පොහොර ලබා දීම ව්‍යාප්ත සේවාවන් පුළුල් කිරීමට අයවැය මගින් ප්‍රතිපාදන සලසා දී තිබෙනවා. එළවල පරතුරු කල් තබා ගත හැකි ශීතාගාර ලබා ගැනීමටද තිරුපතු පාසුකම් මා ණය පාසුකම් පුළුල් කිරීමටද අවශ්‍ය ප්‍රතිපාදන සලසා තිබෙනවා. කායිංගුරු ආනයනය මුළුමනින්ම තහනම් කර ඇති අතර මෙම භෝග නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට පොල් සහ රබර් වතු වල අතිරේක භෝග වශයෙන් වගා කිරීමටද වගා ආධාර ක්‍රමයක් ද යෝජනා කරනවා. දේශීය කිරි කර්මාන්තය කිරිපිටි ආනයනය සඳහා ඩොලර් මිලියන 300කට අධික වාර්ෂික වැය වෙන විදේශ විනිමය වියදම රුපියල් බිලියන 55ක් පමණ අඩු කර ගැනීමත් දියර කිරි සඳහා වැඩිවන ඉල්ලුම දේශීයව සපයා ගැනීම සඳහා රජයේ ප්‍රතිපත්තිවල මුල් තැනක් දී තිබෙනවා. පිටරට ගලා යන මෙම විශාල විදේශ විනිමය දේශීය කිරි ගොවින් හා නිෂ්පාදකයන්ට ලබා දීම තුළින් කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ පුළුල් සංවර්ධනය මෙම ග්‍රාමීය ගොවින් අතර විකල්ප ආදායම් මාර්ග ඇති කිරීමට දායක වෙනවා. විවිධ පරිමාණයෙන් ක්‍රියාත්මක වන කිරි ගොවි පොළවල් වල දෛනිකව එක් ගවයෙකුගෙන් ලබා ගන්නා කිරි ප්‍රමාණය ලීටර් 4.5 සිට 22.4 දක්වා ලෙස විශාල වෙනසක් වාර්තා වෙනවා. ආනයන කළ කිරි ගවයින්ගේ ජීව හැකියාව අනුව ලීටර් 20ට ඉහළ නිෂ්පාදනයක් කළ හැකි බව විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා. තනබිම් ලෙස වගා කළ හැකි ඉඩම්වල හිඟකමත් උෂ්ණත්වය ජල කළමනාකරණ ගැටලු මෙන්ම පෝෂණයේ යුත් සත්ව ආහාර හිඟකමත් නවීන තාක්ෂණ ප්‍රවේදයන් ගොවි පොළවල් නොමැතිකමත් ගවීන් කැප් නොගැනීම ආදී ගැටලු කිරි නිෂ්පාදනයේ දියුණුවට ඇති සීමාවන් වී තිබෙනවා. එබැවින් ජාතික පශු සම්පත් මණ්ඩලයේ රිදිගම බෝපත් තලාව ගොවි පොළවල් ගව අභිජනක මධ්‍යස්ථාන ලෙස දියුණු කිරීම සඳහා කිරි ගවීන් ආනයන කිරීම එම ගවීන් සඳහා සත්ව ආහාර නිෂ්පාදනය අවශ්‍ය පෝෂීය තෘණ බඩගිනි සෝයා සෝගම් ආදී භෝගයන් සත්ව ගොවි පොළවල් තුළ වගා කිරීමත් සැලසුම් කර තිබෙනවා. සත්ව අභිජනක ගණන කටයුතු හා ව්‍යාප්ත සේවා පුළුල් කිරීම මගින් කුඩා හා මධ්‍යම පරිමාණ කිරි ගොවි පොළවල් සංවර්ධනය කිරීමට රජයේ දායකත්වය වැඩි කිරීමට යෝජනා කරනවා. කුඩා හා මධ්‍යම ප්‍රමාණ කිරි ගොවි පොළවල් වලට අවශ්‍ය කිරි ගවීන් මිලදී ගැනීම, පරිසර හිතකාමී ගව මඩු සකස් කර ගැනීම, උපකරණ මිලදී ගැනීමට ලක්ෂ ගැනීමට 7.5ක වාර්ෂික පොලිය යටතේ රුපියල් ලක්ෂ 5ක් දක්වා විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. දේශීය කිරි ගොවියන්ගේ දියර කිරි නවීන තාක්ෂණය යටතේ එක්රැස් කිරීම, කිරි ආශ්‍රිත නිෂ්පාදන වැඩි
කිරීම හා දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීම සඳහා කරන ලබන ප්‍රාග්ධන ආයෝජන අවුරුදු දෙකක් තුළ ෂේ කිරීමට යෝජනා කරනවා. කිරිපිටි ආනයන වෙනුවට කිරිපිටි අපනයනක සැකසුම් කිරීම සඳහා එම සමාගම විසින් කරන ඩොලර් මිලියන 25කට වැඩි ආයෝජන සඳහා වසර 5ක් කාලයකට පයමාර්ගික ආයෝජන බදු සටතේ සහන ලබා දීමට යෝජනා කරනවා. දීවර ආර්ථිකය ග්‍රාමීය ආදායම් මාර්ග පෝෂණය ආහාර සුලභ කිරීම සඳහා වසරකට පැටවු මිලියන 50ක වැව් හා ජලාශය වලට නිකුත් කිරීමෙන් මිලිදිය මත්ස්‍ය නිෂ්පාදනයේ මෙට්‍රික් ටන් 2,50,000ක් දක්වා වැඩි කිරීමට රුපියල් මිලියන 150ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා. අපනයන වෙළඳපොලේ ආකර්ශනීයම මත්ස්‍ය වර්ග හා පැලෑටි අපනයන වැඩි කර ගැනීම සඳහා පවත්නා පරිපාලන ක්‍රමවේදයන් සරල කිරීම, ටිෂු කල්චර් ක්‍රමයට පැලෑටි දියුණු කිරීම, මත්ස්‍ය ආහාර සුලභ කිරීම සහ ගුවන් තොටුපළවල් පහසුකම් හා ගුවන් පහසුකම් වැඩි කිරීමට යෝජනා කරනවා. ඉස්සන් කුකුළුවන්, කාප්, තිලාපියා, මොහොදා වැනි මත්ස්‍ය නිෂ්පාදනය සඳහා මඩකලපුව, යාපනය, පුත්තලම, මන්නාරම දිස්ත්‍රික්කවල තෝරාගත් ස්ථානවල පරිසර ප්‍රමිතියන්ට අනුකූලව යටිතල පහසුකම් ඇතුළත් මත්ස්‍ය ගොවිපළ කලාප සංවර්ධනය සඳහා රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කරනවා. කරවල උබලකඩා ටිම්මාළු නිෂ්පාදනය සඳහා ලංකාව තුළ නොමැති මත්ස්‍ය වර්ග ආනයන කිරීම ක්‍රමවේදය සරල කරමින් දේශීය නිෂ්පාදන පුළුල් කිරීම සඳහා අනාගතයේදී අය කරනු ලබන බද්ධ ඉහළ මට්ටමකට පවත්වා ගන්නු ලබනවා. පාරිභෝගික අණ්ඩා දීවර ප්‍රජාවට හිතකර පරිදි දීවර සංස්ථාව ලාභදායී ව්‍යාපාර ලෙස පූර්ව ප්‍රතිසංවිධානයකට ලක් කිරීම සඳහා රුපියල් මිලියන 500ක අතිරේක ප්‍රතිපාදන ලබා දීමට යෝජනා කරනවා. යුරෝපා ප්‍රමිතියට කුඩා වැල්ල බේරුවල දිවිනෝර ගාල්ල හරිත දීවර වරාය පහසුකම් ඇති කිරීම, වේදුරු තුඩු උඩුවි ගන්ධර දීවර වරාය සංවර්ධනය, කප්පර තොට දෙලන්දුව හිත්කඩුව වරාය හා නැංගුරම් පොළවල් සංවර්ධනය, නවීන බෝට්ටු හා ගැඹුරු මුහුදේ මත්ස්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමට දැනට සලසා ඇති ප්‍රතිපාදන 2021 සිට 2023 මැදි කාලය තුළ තවදුරටත් වැඩි කිරීමට යෝජනා කරනවා. වැවිලි කර්මාන්තය තේ වගාව සඳහා නව තාක්ෂණික ක්‍රම හා කාලගුණික බලපෑම් අවම කිරීමත් කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීම කෙරෙහි අප විශේෂ අවධානය යොමු කර තිබෙනවා. රබර් වතු වල ආදායම් මාර්ග විවිධීකරණය කිරීම හා ස්වභාවික රබර් ආශ්‍රිත කර්මාන්ත මගින් එම ශේෂ්ත්‍රයේ ලාභදායීත්වය වැඩි කරගත හැකි වෙනවා. පොල් ඉඩම් වල ඵලදායීත්වය වැඩි කිරීම සඳහා එම ඉඩම් වල අගල් ජල සංරක්ෂණ ක්‍රමවේදයන්, බිඳු ජල සම්පාදන ක්‍රමවේදයන් මෙන්ම පෝර යොදා ගැනීමටත් පුරන් කුඹුරු වල පොල් හා දැමිලි වගාවට යොදා ගැනීමට ප්‍රමුඛ තාලේ හඳුන්වාගෙන තිබෙනවා. දේශීය කිතුල්ලා තල් කර්මාන්ත විඩාංගනීකරණය කිරීම මගින් එම නිෂ්පාදන අපනයන වෙළඳපොළ කරා දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා. අන්තලී බදුල්ල මොනරාගල ප්‍රදේශවල උක්වගාකරුවන්ට ඉහළ ආදායම ලබා දිය හැකි පරිදි උක්වගාව වැඩි දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා. ලංකා සීනි සමාගමේ නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටන් 70,000ක එළනැංවීමටද සීනි නිෂ්පාදන කර්මාන්තශාලා නවීකරණයටද එතනෝල් ආශ්‍රිත නිෂ්පාදන වැඩි කිරීම සඳහා ස්කාකාර නවීකරණය කිරීමටද සැලසුම් කර තිබෙනවා.
ලංකා සත්‍ය කුරුඳු ශ්‍රීලංකා සිනමන් අපනෑන වගා සැලසුම් කලාප පිටුවීම සඳහා වැවිලි කර්මාන්ත සමාජ්‍යංශය යටතේ වැඩසටහන් පුළුල් කිරීම සඳහාද ප්‍රතිපාදන සලස්වා තිබෙනවා. තේ පොළ රබර් කුරුඳු ප්‍රධාන වැවිලි ආර්ථිකය පුනර්ජීවනය කිරීමත් වැවිලි ශාස්ත්‍රයේ විදාංගීකරණය කරන වැඩපිළිවෙලට ඇතුළත් කර තිබෙනවා. ප්‍රාදේශීය ගෝවින්ද සම්බන්ධ කර ශ්‍රී ලංකා කජු සංස්ථාව සතු අක්කර 6500 කජු වගා කිරීමටත් එම වගාවන්ගෙන් මුල් අවදියේ උඳු මුං මිරිස් ආදී භෝග වගා කිරීමටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සැලසුම් කර තිබෙනවා. මන්නාර මහ පුත්තලම දිස්ත්‍රික්කයේ උඩා ඉඩම් හිමියන් කජු වගාවට සම්බන්ධ කර ගැනීම එම ශ්‍රී ලංකා කජු සංස්ථාව අවශ්‍ය පැලෑට යා ව්‍යාප්ත සේවා සපයනු ලබනවා. ගම්මිරිස් කරාබුනටි එන්සාල් කෝපි ආදී වැලි භෝගවල දේශීය වටිනාකම් වැඩිවන කාර්මික උපනයන කටයුතු සඳහා ආයෝජනය කරන ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ඉඩම් හා නවීන තාක්ෂණික උපකරණ ආනයන සඳහා තිරුවදු සහන මුල්‍ය පහසුකම් ලබා දීමට යෝජනා කරනවා. වැවිලි ශේෂ්ත්‍රයේ මෙම සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන සැලසීමට යෝජනා කරනවා. මහා පරිමාණ වැවිලි සමාගම් ප්‍රතිසංස්කරණය කරන 1992 වැවිලි සමාගම් පුද්ගලීකරණය කළ තැන් සිට වසර 30කට ආසන්න කාලයක් විශාල ප්‍රමාණයේ වතු කළමනාකරණයේ පුද්ගලික අංශයට පැවරී තිබෙනවා. එහෙත් සමස්ත තේ නිෂ්පාදනය වැඩි වී තිබෙන්නේ කුඩා තේ වතු නිෂ්පාදන වලින් වන අතර මහා පරිමාණ වතු වල දායකත්වය 25%කට පමණ අඩු වී තිබෙනවා. එම වතු බොහෝමයක් වගා විවිධීකරණය වී නැහැ. ඉහළ වටිනාකමක් ඇති ශ්‍රී ලංකා සන්නාම ඇතුළු තේ අපනයන කර්මාන්තයක් වශයෙන් දියුණු කර ඇත්තේද සමාගම් කීපයක් පමණි. සමාගම් වතුවල වගා නොකරන ඉඩම්ද දැකිය හැකි. රෝහල් පාසල් නිවාස මාර්ග විදුලිය ජලය ආදී මූලික පහසුකම් සපයන්න ඇති රජයේ විසින් රජයට ගෙවීමට ඇති බදු කුලී නගවා ඇති සමාගම්ද මේ අතර තිබෙනවා. එසේම සමාගම් වතුවල කම්කරුවන් සඳහා ලබන්නේද ලැබෙන්නේ අඩු දෛනික වැටුපක්. මේ තත්ත්වයටදී වඩා සාර්ථක ලෙස ක්‍රියාත්මක වී ඇති වතු සමාගම් දිරිගැන්වීමටත් සෑයීමකට පත්විය නොහැකි වතු සමාගම් පුද්ගලිකකරණ යොසුම් නැවත සමාලෝචනය කර වාණිජ්‍යමය වශයෙන් දියුණු කළ හැකි විකල්ප ආයෝජනය වැඩි දියුණු කිරීමටත් පියවර ගැනීමට සිදු වෙනවා. එමෙන්ම වතුකම්කරුවන් දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. මෙම වැටුප ගෙවීමට නොහැකි වතු සමාගම් වල කළමනාකාරීත්වය ගිවිසුම් වෙනස් කර සාර්ථක ව්‍යාපාර සැලසුම් සහිත සමාගම් සඳහා ඉදිරි ප්‍රස්තාව සැලසෙන නීති රාමුවක් ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මම අදහස් කරනවා. ගරු කතානායකතුමනි, ජාතික යටිතල පහසුකම් හා විවිධ ප්‍රතිසංස්කරණ පිළිබඳ කරු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු කරනවා. මහා මාර්ග අධිවේගී මාර්ග පද්ධතිය පුළුල් කිරීම යටතේ 2024 වන විට මධ්‍යම අධිවේගී මාර්ගය කෙරවල පිටිය හා මීරිගම කොටස මෙන්ම කුරුණෑගල හා දඹුල්ල කොටසත් පොතුහැර හා මහනුවර කොටසත් නිම කිරීමට සැලසුම් කර තිබෙනවා. රුවන්පුර අධිවේගී මාර්ගයේ ප්‍රථම අධියර එසිංගිරිය කහතුඩුව කොටස නිම කරන ජාතික අධිවේගී මාර්ග පද්ධතියට සම්බන්ධ කරනවා. වරාය පිවිසුම් මාර්ගය මෙන්ම කැලණි පාලම සිට අතුරුගිරිය මාර්ගයේද කඩමින් ඉදිකිරීමටත් සම්පාදන කටයුතු අවසන් අධියරයට පත් වී තිබෙනවා. ජාතික අධිවේගී මාර්ග පද්ධතිය හා ඒ ආශ්‍රිත වත්කම් වෙනම රාජ්‍ය ආයතනයක් යටතේ පවත්වා ගැනීමටත් අධිවේගී මාර්ග නඩත්තුව සංවර්ධනය කටයුතු කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙරින් ඩ්‍රයිව් මාර්ගයේ මොරටුව දක්වා දීර්ඝ කිරීමටත් පියවරගෙන තිබෙනවා. කොළඹ අදාසන්න මාර්ග බාධා ඉවත් කර අතුරු මාර්ග පාලම් සංවර්ධනයට අවශ්‍ය රාජ්‍ය ආයෝජන ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. අයවැය ඇස්ටිමේන්තු වලින් හඳුනාගෙන ඇති දිස්ත්‍රික්ක 25ක් ආවරණය වන තුන් අවුරුදු මාර්ග සංවර්ධන වැඩසටහනට අදාළ මාර්ගය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. අධිවේගී මාර්ග පද්ධතියට සමගාමීව ආයයට අනුපූරක මාර්ග පද්ධතියක් ලෙස කොළඹ අදාසන්න ප්‍රදේශවල දුම්රිය මාර්ග පද්ධතිය පුළුල් කිරීමටත් කැලණිවැලි දුම්රිය මාර්ගය ඔයිස්සාවිල්ල දක්වා වැඩි දියුණු කිරීමටත් යෝජනා කරනවා. දුම්රිය මාර්ග සංවර්ධනයේදී දුම්රිය දෙපාර්තමේන්තුව හා දේශීය ඉංජිනේරුවන්ගේ ඉල්ජු දායකත්වය තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 1330ක ආයෝජනයක් 21.23 තුන් අවුරුදු සැලැස්මට ඇතුළත් වෙනවා. විදුලි බලය පසුගිය වසර 5 කාලය තුළ එකදු විදුලි බලාගාරයක් විදුලි ජනන පද්ධතියට එකතු නොකිරීම තුළ 2021 සිට 22 අඛණ්ඩ විදුලි සැපයීමට අවදානම මතුවී තිබෙනවා. එම අර්බුදකාරී තත්ත්වය වළක්වා ගැනීම සඳහා ලක්විජය විදුලි බලාගාරයට අතිරේක මෙගාවොට් 300 ගල් අඟුරු බලාගාරයක් හා මෙගාවොට් 600ක ස්වභාවික වායු විදුලි බලාගාර දෙකක් කඩිනමින් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. කෙරවලපිටිය විදුලි බලාගාර ස්වභාවික විදුලි බලාගාර බවට පරිවර්තනය කිරීම මෙම පෞද්ගලික ස්වභාවික විදුලි බලාගාර යෝජනා මගින් අතිරේක ස්වභාවික විදුලි බලාගාර ඉදිකිරීමටද සැලසුම් කර තිබෙනවා. දැන් ඇති ඩීසල් විදුලි බලාගාර අවුරුදු 20ක් ඉක්මවා ඇති බැවින් ඒවා සඳහා ගෙවනු ලබන රුපියල් බිලියන 15ක අධික වියදම් අඩු කිරීම අදාළ ගිවිසුම් සංශෝධනය කිරීමටද යෝජනා කරනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත විදුලි බල මණ්ඩල පනත කඩිනම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉවහල් වන පරිදි සංශෝධනය කිරීමටද යෝජනා කරනවා. විසයි විසිතුන වන විට විදුලිය සඳහා ව්‍යාපාරිකයන් හා විදුලි පරිභෝගිකයන් දරන අධික පිරිවැය අඩු කර කලාපයේ තරංකාරී විදුලි සැපයීම ඇති කර ගනිමින් ව්‍යාපාර ආර්ථිකය දියුණු කිරීම අපගේ ඉලක්කයයි. පුනර්ජනනීය බලපු ශක්තිය 2030 වන විට මෙරට බල ශක්තිය අවම වශයෙන් 70%ක් පුනර්ජනනීය බල ශක්ති ප්‍රමාණ ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම සෞභාග්‍ය දැක්කීමේ බැක්ම ඉලක්ක වී තිබෙනවා. විදුලි බල ජනනය සඳහා ආනයනය කරනු ලබන ඉන්ධන සඳහා වාර්ෂික වැය කරන විදේශ විනිමය ඉදිරිවීම නිසා පුනර්ජනනීය බල ශක්ති සංවර්ධනයේ ප්‍රධාන ආනයන ආදේශ කර්මාන්තයක්ද වෙනවා. දැනටමත් රජයේ දායක මුදල් වලට පරිපූර්ණකව ආසියානු සංවර්ධන බැංකුව ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ යටතේ අඩු ආදායම් ලාභී නිවසකට කිලෝවොට් 5ක බැගින් නිවාස ලක්ෂයකට සූර්ය ජනක පද්ධති ලබා දීම තුලින් මෙගාවොට් 500ක පමණ ධාරිතාවක් ඇති කිරීමට යෝජනා කරනවා. මේ සඳහා 104ක පොලි යටතේ ණය මුදල් සැපයීමටද යෝජනා කරනවා. එමගින් ඔවුන්ගේ විදුලි බිල්පත් වියදම් ඉතිරි වන අතර නිවසේ සිටම විදුලිය ජනිත ජාතික පද්ධතියට ලබා දීමෙන් අතිරේක ආදායමක් ලබා ගැනීමට හැකි වෙනවා. ආගම ස්ථාන රාජ්‍ය ආයතන රෝහල් පාසල් ආරක්ෂක සේවා මධ්‍යස්ථානවල පියසි මත සූර්ය විදුලි ජනනය සඳහා ආයෝජනය කිරීමට යෝජනා කරනවා. ගමට බලාගාරයක් ගමට ව්‍යවසායක තේමාව යටතේ ග්‍රාමීය මට්ටමේ තෝරාගත් ව්‍යවසායකින්ගේ ආයෝජන මගින් විදුලිය බෙදා හැරීමේ පද්ධතියට අය ට්‍රාන්ස්ෆෝමර් 1000
10,000ක් සූර්ය ජනක බලාගාර වලට සම්බන්ධ කිරීමට යෝජනා කරනවා. දේශීය ණය විදේශී නව යෝජනා ක්‍රම වලින් 65% ප්‍රමාණයක් දේශීය නිෂ්පාදන සැපයුම් දායකත්වයක් ලබාගත හැකි වෙන පරිදි එම ණයගේ උසුම් සකස් කර ලබනවා. තාක්ෂණය හා උපකරණ පමණක් ආනයනය කර වගාල් නිදක් සහිත සුළු හා මධ්‍යම පරිමාණයේ වාණිජමය කෘෂි ගොවි පොළවල් සඳහා බිඳු ජල නිෂ්පාදන සම්ප්‍රදාන ජල සම්පාදනය ඇතුළු නව තාක්ෂණ ක්‍රමවේද යොදා නිෂ්පාදනය වැඩි කිරීම සඳහා එවැනි ව්‍යවසායකින් 10,000ක් සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප සඳහා රුපියල් 1,50,000 බැගින් ප්‍රාග්ධන ණය ආධාර ලබා දීමට යෝජනා කරනවා. උත්සාහන වාරි මාර්ග හා රෝප්‍රාණ පානීය ජල ව්‍යාපෘති සඳහා සූර්ය බලය ලබා දීමෙන් මේ ව්‍යාපෘතිවල වියදම අඩු ආදායම් අඩු කිරීමටද යෝජනා කරනවා. දැන්ට විදුලිය නැමැති කම්බල සූර්ය බලය ගාර හෝ ග්‍රාමීය විදුලි බල යෝජනා ක්‍රම මගින් විදුලිය ලබා දී 2021 අවසන් වන විට සැමට විදුලි ඉලක්කය ඉටු කර ගැනීමටද රුපියල් බිලියන 750ක් වෙන් කරගෙන යෝජනා කරනවා. ආයෝජන මණ්ඩලයේ දිරිගැන්වීම මගින් මෙගාවොට් 100ට වැඩි ඔෆ්ෂෝර් සුළං ආපාවෙන සූර්ය බලාගාර සඳහා පෞද්ගලික ආයෝජන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම මගින් පුනර්ජනනීය බලශක්ති ධාරිතාව මෙගාවොට් 1000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. සියලුම පුනර්ජනනීය බලශක්ති ආයෝජනය සඳහා වසර 7 බදු ඊනමයක්ද ලබා දීමට යෝජනා කරනවා. වාරි මාර්ග උමාඔය බහුවිධ වාරි මාර්ග යෝජනා ක්‍රම ආශ්‍රිත ජල විදුලි බලාගාර කඩිනමින් නිම කිරීමටත් මොරගහ කන්ද කළු ගඟ ආශ්‍රිත වාරි මාර්ග පද්ධතිය පුළුල් කර උරුළුවැව යෝජනා ක්‍රමයට ඇතුළු උතුරු මැද හා වයම් පළාත්වල වාරි පහසුකම් වැඩි දියුණු කිරීමටත් නිල්වලා හා මල්වතුව ඇතුළු ප්‍රධාන ජල යෝජනා ක්‍රම කඩිනමින් නිම කිරීමටත් 2021 සිට 23 දක්වා මැදි කාලින අයවැයක් ඇස්තමේන්තුවල ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. මාස් කන්නේ අස්වැන්න නෙලා ගැනීමට සමගම දිස්ත්‍රික්ක 11ක කුඩා මධ්‍යම පරිමාණයේ වැව් ප්‍රතිසංස්කරණය මගින් කෘෂිකර්මාන්ත ප්‍රදේශවල ජල සංචිතය වැඩි කිරීමටත් 2021 යල් කන්නේ සඳහා ගොවින් සූදානම් කිරීමටත් කඩ්ඩම් කිරීම සඳහා රුපියල් මිලියන 10ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා. සැමට ජලය ජාතික සැලැස්ම 2021 සිට 24 මේ රටේ සියලු දෙනාට පිරිසුදු පානීය ජලය සැපීම රජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස සැලකනවා. දැනට නල මාර්ගයෙන් පානීය ජල ලබා දෙනු ලබන්නේ ජනගහන 154ක ප්‍රමාණයකට. එම නිසා 2021 සිට 24 කාලය තුල සමස්ත රටේම පානීය ජලය ලබා දීම ඉලක්ක කරගෙන ප්‍රධාන ජල ව්‍යාපෘති 1000ක් නිෂ්පාදන ධාරිතාව උපරිම කිරීමේ ප්‍රධාන ව්‍යාපෘති 171ක් මෙන්ම නව ජල යෝජනා ක්‍රම හා කඩිනම් කර ඇත. ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 1000 ආයෝජන සැලසුම් කර තිබෙනවා. දේශීය ඉංජිනේරුවන් සියලුම ජාතික මට්ටමේ මෙම 15ම ග්‍රාමීය කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩසටහනේ දේශීය ආගය වැඩි කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. මෙම සමස්ත ක්‍රියා වලිය තුලින්
දැනට නිපදවන ජල ප්‍රමාණය දවසකට ඝන මීටර මිලියන 2.1ක් සිට ඝන මීටර මිලියන 4.4 දක්වා වැඩි කිරීම අපේක්ෂා කරනවා. ලංකාව පුරා ජල නල කිලෝමීටර් 40,000ක් එළීම තුලින් අලුතින් පවුල් ලක්ෂ 35කට ජලය ලබා දීමට සැලසුම් කර තිබෙනවා. මේ අනුව ප්‍රජා ජල ව්‍යාපෘති 263ක්ද දැනට නිපදවන ජලයේ උපරිම ලෙස භාවිතා කිරීම සඳහා ව්‍යාපෘති 171ක් සහ අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා 2021 දේශ වර්ෂයට වෙන් කර ඇති රුපියල් බිලියන 125ට අමතරව බැංකු මුල්‍ය පාසු මගින් රුපියල් බිලියන 75ක් ලබා දීමට භාණ්ඩාගාර අපකත් නිකුත් කිරීමට යෝජනා කරනවා. අවසර ඉල්ලනෝ ආර්ථික නිෂ්පාදන ආර්ථිකය ගරු කතානායකතුමනි 1977 පෙර වසර 20ක් පමණ පැවති වැසුණු ආර්ථිකයේ ඉන්පසු ක්‍රියාත්මක වූ විවෘත ආර්ථිකයේ සීමාවන් පිළිබඳව අපට පුළුල් අත්දැකීම් තිබෙනවා. බොහෝ රටවල බහුපාර්ශ්විකව ද්විපාර්ශ්විකව ඒකපාර්ශ්විකව මෙන්ම අත්දැකීම් තුළින් දේශීය නිෂ්පාදන පුළුල් කෙරෙන ප්‍රතිසංස්කරණ වලට ප්‍රවේශ වී තිබෙනවා. ලොව පුරා පැතිර ඇති කොවිඩ් වසංගත තත්ත්වය තුළ පෞද්ගලිකාංශයේ සීමාවන්ද මතුවී පෙරටත් වඩා වැඩි අවධානයකින් පෞද්ගලික හා රජයේ අංශවල කාර්යභාරයන් පෙළ ගැස්වීමටත් අද බොහෝ රටවල සිදු වෙනවා. පසුගිය කාලය තුළ අප රටේ අත්සන් කර ඇති නිදහස් වෙළඳ කගයුසුම ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් වලින් අපේ රටට ලැබී ඇති ප්‍රතිලාභ ගැන අපට සෑහීමකට පත්විය නොහැකියි. මෙම ගිවිසුම නිසා නිෂ්පාදන ශේෂ්ත්‍ර රාක්ෂයක් පසුබෑමට ලක් වී තිබෙනවා. නිෂ්පාදකයින් ව්‍යාපාරිකයින් වීම වෙනුවට ආනයනකරුවන් බවට පරිවර්තනය වී තිබෙනවා. රට මුහුණ පා ඇති වෙළඳීන්ගේද මේ ගිවිසුම නිසා විසඳුම් ලැබී නැහැ. ආසියාවේ ප්‍රධාන ආර්ථිකයක් වන ඉන්දියාව, චීනය, ජපානය සමග පවත්නා වෙළඳාම් තුළ පමණක් අප ඩොලර් මිලියන 9,000කට ආසන්න වෙළඳ හිඟයකට මුහුණ දී තිබෙනවා. මේ හා සමාන වෙළඳ පොළක් අප රටේ නිපදවන තේ ඇඟලුම් රබර් මාණ්ඩ කුරුඳු ගම්මිරිස් මැණික් විදුලි කාර්මික නිෂ්පාදන සඳහා මෙම ප්‍රධාන ආර්ථිකයන් තුන තුලින් ලබා ගැනීමට අප කටයුතු කළ යුතු වෙනවා. විදේශ වෙළඳ අමාත්‍යාංශවල මූලික වගකීම් හා කාර්යභාරය මේ බව අපි විශ්වාස කරනවා. මෑතදී ලොකුම වෙළඳපොළ ලෙස ජපානය, චීනය, දකුණු කොරියාවේ, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු රටවල් 10ක් විසි කලාපීය පුළුල් ආර්ථික සහයෝගිතාවයක් ගොඩනගා තිබෙනවා. අප වැනි කුඩා රටවල අපනයන සඳහා එම රටවල් විවෘත කරගත යුතුයි. දියුණු රටවල ඇති උසස් තාක්ෂණය උපකරණ මෙන්ම අපේ රටේ නිෂ්පාදකයන් යන්ට ඉහළ මට්ටමක දිය හැකි ආපනයන සංවර්ධන සඳහා රට තුළ නිපදවාගත හැකි නොහැකි සුවිශේෂ අමුද්‍රව්‍ය අන්තර් භාණ්ඩ ආනයන කිරීමට අපගේ වෙළඳ ප්‍රතිපත්තිය සකස් විය යුතුයි. අප රට ළඟමේනික තේ, කුරුඳු ගම්මිරිස් වැනි කෘෂි නිෂ්පාදකයන් නයන් පාරම්පරික විසිතුරු පරිභෝගික භාණ්ඩටත් වස විසින් තොර එළවලු, ධාන්‍ය, පළතුරු වැනි අපනයනයන් සඳහා විශේෂ වෙළඳපොළ පුළුල් කරගත හැකි වාර්ෂික භාණ්ඩ වෙළඳ ගිවිසුම් සකස් කර ගැනීමට අපනයන සංවර්ධන මණ්ඩලය හා විදේශ අමාත්‍යාංශයේ පෙරමුණ ගත යුතු වෙනවා. ඒ සඳහා අපේ නව විදේශ තානාපතිවරු යෙදවීමට කටයුතු කර තිබෙනවා. බැංකුව මූල්‍ය නීති, වෛද්‍ය රූපාලම්වන්‍ය හා විවිධ වෘත්තිමය අංග ඇතුළත් සේවා අංශය විවෘත කිරීමට අපට හැකියාවක් නැහැ. එබැවින් නිදහස් වෙළඳ ගිවිසුම් සකස් කරගත යුත්තේ
කාර්මික සංවර්ධනයක් ඇතිවන පරිදි අපනයන ආදායම් වැඩි කිරීමටත් රට තුළ නිෂ්පාදනය කළ හැකි ආනයන විදේශගත නිපදවීම මගින් විදේශ විනිමය ඇති කර ගැනීමටත් හැකිවන පරිදි තුලනාත්මක වෙළඳ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කරු කතානායකතුමනි නිෂ්පාදන ආර්ථිකයේ ඉහතකී අරමුණු ඉටුවන අයුරින් සකස් කර ගැනීම සඳහා පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කෙරේ. දේශීයව නිපදවිය නොහැකි කෘෂි ද්‍රව්‍ය හැර අනෙකුත් කෘෂි භාණ්ඩ ආනයන සීමා කිරීම නෙගටිව් ලිස්ට්. දේශීය නිෂ්පාදන සැපයුම් ඉල්ලුම තුලන කිරීමට අදාළ තොරතුරු කෘෂි නිෂ්පාදනය සඳහා විශේෂ භාණ්ඩබද්ධ ක්‍රියාත්මක කිරීම. 3 ආනයන හා අපනයන සඳහා දේශීය නිෂ්පාදන වලට අවශ්‍ය ආරක්ෂණය සඳහා සෙස් බදු ක්‍රියාත්මක කිරීම. 4 භාණ්ඩ අපනයනය හා දේශීය කර්මාන්ත ශාලා කර්මාන්තවල එකතු කළ අගේ වැඩි නිෂ්පාදන යන්ට යොමු වීම දිරිගැන්වීම සඳහා දේශීයව ලබාගත නොහැකි අමිද්‍රව්‍ය නවීන තාක්ෂණික යන්ත්‍ර හා උපකරණ අප්‍රාග්ධන භාණ්ඩ ආනයන සඳහා තිරුබදු ඉවත් කිරීම. ඉහත සඳහන් භාණ්ඩ ගණයන්ට අයත් නොවන සමස්ත ආනයන භාණ්ඩ 0.10 සහ 15 වශයෙන් තිරුබදු කාණ්ඩ 3ක් යටතේ වර්ගීකරණය කිරීම. යම් කිසි භාණ්ඩයක් ආනයනයේදී වැඩබද්දෙන් නිදහස් කර ඇතනම් එම භාණ්ඩයේ දේශීය නිෂ්පාදනයට යන්ට දාදාල කිරීම. 7 ආනයන අපනයන ක්‍රියාවලිය කාර්යක්ෂම එක් සේවා මධ්‍යස්ථානයක් ඉටු කිරීම සඳහා විවිධ නියාමන ආයතනවල අදාළ දෙපාර්තමේන්තුවල බලයලත් විෂය නිලධාරීන් ආනයන අපනයන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීම. බතිකා විලාසිතා ජාතික කර්මාන්තයක් ලෙස දියුණු කිරීම සඳහා බතික් නිෂ්පාදන ආනයනක දේශීය සංකේත අංකයට තහනම් කිරීම. 9 දේශීය විදේශීය ඇඟලුම් නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් කිරීම සඳහා වැඩි වටිනාකමක් යොත් ඇඟලුම් සම්භාණ්ඩ නිෂ්පාදනයන් විදේශිකයන් සංචාරකයන්ගේ වෙළඳපළක් ලෙස දේශීය ඇඟලුම් කර්මාන්ත දියුණු කිරීම සඳහා එම කර්මාන්තයට අවශ්‍ය ආනයන ලිහිල් කිරීම නව තිරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. 10 රත්නපුර ජාත්‍යන්තර මැණික් කර්මාන්ත නගරය සංවර්ධනය හා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය වැඩි දියුණු කිරීම හා මැණික් අපනයන ආදායම් සඳහා වසර 3ක ආදායම් බදු විරාමයක් ලබා දීම. 11 දේශීය වෙළඳපොළ අවශ්‍යතා සඳහා ආනයන මත රඳ පවතින බහුජාතික සමාගම් සිය නිෂ්පාදන අපනයන වෙළඳපොළ කරා දිරිගැන්වීම සඳහා 2021කට පෙර එසේ අපනයන කරනු ලබන ප්‍රමාණයට 30%කටත් මේ ප්‍රමාණයක් විදේශ මූලාශ්‍ර වලින් ලබාගෙන දේශීය බැංකුවල සංචිත පවත්වා ගැනීම දිරිගැන්වීම සඳහා එම තැන්පත්වල පොලි ආදායම් බදු වලින් නිදහස් කිරීමට යෝජනා කරනවා. 13 khනිජ වැලි ප්‍රොස්පේට් පොහොර මිනිරං ආදී සැඟවුණු කර්මාන්ත ඉහළ වටිනාකමකින් යුත් අපනයන කර්මාන්ත ලෙස දියුණු කිරීම සඳහා නැනෝ තාක්ෂණයේ ආයතනයට සම්බන්ධ වන දේශීය ව්‍යාපාරිකයන්ගේ වියදම් පරීක්ෂණ සංවර්ධන වියදම් ලෙස බදු වලින් අඩු කිරීමට යෝජනා කරනවා. මෙම නිෂ්පාදනවල ශ්‍රී ලංකා අනන්‍යතාවය ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 2000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. 14 කොසු ඉදල් පාපිසි ඇතුළු ගෘහ අවශ්‍යතා මෙන්ම පොල්ලාශ්‍රිත කර්මාන්තයේ කෘෂිකාර්මික පාරිභෝගික අවශ්‍යතා ඇතුළු රබර් නිෂ්පාදන ගොඩනැගිලි ද්‍රව්‍ය කාර්යාල හා ගෘහ භාණ්ඩ ප්‍රධාන කර්මාන්ත ලෙස ආයෝජන දිරිගැන්වීමට ලබා දීමට යෝජනා කරනවා. 15 දීවර සංචාරක නාවික ශේෂ්ත්‍රයේ පුළුල් වෙමින් පවතින ඉල්ලුමක් දේශීය නිෂ්පාදකින්ගේ උසස් නිෂ්පාදන හැකියාවට
නිසා වැඩි දියුණු කළ හැකි බෝට්ටු හා නැව් නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා වෙන් වූ නැව් තටාංගන අමුද්‍රව්‍ය ලබා ගැනීම පාසුකම් දිගුකාලීන ණය පාසුකම් ලබා දීමට දේශීය බෝට්ටු හා නැව් නිෂ්පාදන සඳහා වසර 7ක බදු විරාමයක් ලබා දීමට යෝජනා කරනවා. මත්ස්‍ය අපනයනය 16 මත්ස්‍ය අපනයනය විදුලි භාණ්ඩ හා අමතර කොටස් පරිගණක එකලස් කිරීම ආශ්‍රිත කර්මාන්ත ප්‍රධාන කර්මාන්ත ලෙස දිරිගන්වනවා. විදේශ ආර්ථික සම්බන්ධතා විදේශ අමාත්‍යාංශය අප රටේ විදේශ දූත මණ්ඩල සම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලින් ඔබට ගොස් අප රටේ විදේශ රැකියාවල නිරත වන්නන් ව්‍යාපාරවල නිරත වන ව්‍යාපාර ප්‍රජාව හා විවිධ අවශ්‍යතාවයන්ට විදේශගත වන අපේ ජනතාවගේ අභිලාෂයන් ඉටු වන පරිදි ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය පියවරයන් රාශියක් කෙරෙහි රාජ්‍යයේ අවධානය යොමු කර තිබෙනවා. විවිධ ආයතන වලින් විදේශ රටවලදී කළ යුතු සේවාවන් සඳහා යොදා ඇති කාර්ය මණ්ඩලවල විදේශ දූත මණ්ඩල ප්‍රධානීන්ගේ ඍජු පාලනයන්ට හා සම්බන්ධීකරණයට ලක් කිරීම ඉන් ප්‍රධාන තැනක් ගනු ලබනවා. ලෝක ආර්ථික රටාවේ සිදුවන විවිධ වෙනස්කම් තුළ අපේ රටේ ආයතන සංචාරක විදේශ රැකියාව ආයෝජනය සඳහා ඇති ඊට ප්‍රස්තාව පූර්ණ වශයෙන්ද උකහාගත හැකි පරිදි ආර්ථිකය හා වෙළඳ සම්බන්ධතා ඉකොනොමික් ඩිප්ලොමසි කෙරෙහි විදේශ දූත මණ්ඩල පුළුල් දායකත්වයක් දැරීම අවශ්‍ය වෙනවා. විවිධ අවස්ථාවල ඇති කරගෙන ඇති ද්විපාර්ශ්වික ගිවිසුම් සමාලෝචනයට ලක්කර කාලීන ප්‍රවණතාවයන් දේශීය ආර්ථිකයට මෙන්ම රටේ ජාතික ආරක්ෂාව සුහාදීනත්වය තාවුරුම පරිදි රජයේ මිත්‍රශීලී නොබැදී විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම විදේශ දූත මණ්ඩලවල ප්‍රධාන වගකීමක් වශයෙන් කාර්ය සාධක ඇගීමකට ලක් කිරීමටද අදහස් කරනවා. නැගීන ආසියා පැසිෆික් අප්‍රිකානු මැද පෙරදිග හා බටහිර රටවල වෙළඳපොළ අවස්ථාවන් වලින් ප්‍රයෝජන ගැනීමට එම රටවල අප රටේ ව්‍යාපාරිකයන් මුහුණ දෙනු බාධාවන් ට්‍රේඩ් බැරියර්ස් ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 750ක අතිරේක ප්‍රතිපාදන පැකිලීමට යෝජනා කරනවා. රාජ්‍ය ව්‍යාපාර නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවීම රාජ්‍ය ව්‍යාපාර නඩත්තුව සඳහා භාණ්ඩාගාරය විසින් විශාල මුදලක් වාර්ෂික වැය කරනු ලබුවත් බොහෝ ව්‍යාපාර ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට දක්වන දායකත්වය පිළිබඳව සෑයීමකට පත් විය නොහැක. 2019 වර්ෂයේ මහා භාණ්ඩාගාරයේ මේ ආයතන වෙනුවෙන් වැය කර ඇති පුනර්වර්තන වියදම් රුපියල් බිලියන 42කට අධික වන අතර ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 20ක් ඉක්මවා තිබෙනවා. මීට අමතරව බොහෝ ආයතන රාජ්‍ය බැංකු වලින් හා භාණ්ඩාගාර අපකර මතද යැපෙන ප්‍රවණතාවය වැඩි වී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් සේවය වැනි ජාතික උපාය මාර්ගික වශයෙන් වැදගත් වන ව්‍යවසායන් හැර බොහෝ ව්‍යාපාර රාජ්‍ය බැංකු හා භාණ්ඩාගාර මත යැපීම අවම කර ජනතාවට බරක් නොවන ජාතික ව්‍යාපාර වීම අවශ්‍යයි. රාජ්‍ය ආයෝජන ප්‍රමාණය රුපියල් ට්‍රිලියන එකක් නැත්නම් රුපියල් බිලියන 10ක් වන විට රාජ්‍යාංශයේ ඉදිකිරීම සේවාංශවලට ඉන්කොට්සක ඕ ව්‍යාපෘති කිරීමට යෙදවීමෙන් පුනරාවර්තන අප්‍රාග්ධන පැවරීම අඩු කරගත හැකි. භාණ්ඩාගාර ප්‍රතිපාදන වෙනුවෙන් වෙනුට අවම වශයෙන් මුදල් මෙන් දෙගුණයකට වැඩි රජයේ විවිධ සංවර්ධන වැඩසටහන් මේ ආයතන මගින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. උදාහරණයක් වශයෙන් කොළොන්නාව රජයේ වැඩපොළ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව රාජ්‍ය ඉදිකිරීම් සංස්ථාව මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය දුම්රිය ඉංජිනේරු කාර්යාංශය ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව
වැනි ඉදිකිරීම් අංශයේ රාජ්‍ය ආයතනවලට රජයේ විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකි. එබැවින් 2021 වර්ෂය සඳහා ඇති වර්තන හා ප්‍රාග්ධන වියදම් වෙනුවට රාජ්‍ය ආයෝජන වැඩසටහනේ ඇති ව්‍යාපෘති එම ආයතන මගින් ක්‍රියාත්මක කරමින් ආදායම් උපදවන ආයතනයක් බවට පත් කිරීමට යෝජනා කරනවා. උප කොන්ත්‍රාත් පෞද්ගලික අංශයට දීමේ අතරමැදි කාර්ය මගින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අව탁සේරු කිරීමෙන් රාජ්‍ය ආයතන වැළකී සිටීමට පියවර ගනු ලබනවා. වාහන කර්මාන්තය පසුගිය පස් වසර තුළ ඩොලර් බිලියන 5318 පවුණු විදේශ විනිමය යොදා ආනයන කළ වාහන වල වටිනාකම එම කාලය තුළ අප ලබාගත් ණය ප්‍රමාණයෙන් 31% තරම් විශාල ප්‍රමාණයක්. දේශීය වෙළඳපොළ මේ සා විශාල වුවත් අඩුම වශයෙන් අපනයනය සඳහා වාහන නවීකරණය හෝ වාහන එකලස් කිරීමේ කර්මාන්තයක්වත් දියුණු කර නැහැ. රට තුළ මේ වන විට පවත්නා වාහන තොගය මෙන් අලුත් වැඩියා කළ හැකි රජයේ වාහන හා ගිලන් රථ ප්‍රමාණයද අති විශාලයි. මෙම වාහන අලුත් වැඩියා කිරීමට මෙම වාහන එකලස් කිරීම ඇතුළු මෝටර් රථ කාර්මාන්තයේ ව්‍යාපාරිකයින් දිරිගැන්වීමට අවශ්‍ය අමතර කොටස් සඳහා ගණවා ඇති ආනයන බදු අඩු කිරීමට යෝජනා කරනවා. රජයේ ආයතනවල වාහන අලුත් වැඩියා කිරීමට ආයෝජනය කරන ව්‍යාපාරිකයින් සඳහා එම ව්‍යාපාර වලට බදු සාහන සැලසීමට යෝජනා කරනවා. එසේම දුම්රිය මැදිරි නිෂ්පාදනය දේශීය කර්මාන්තයක් වශයෙන් සංවර්ධනය කිරීමටද යෝජනා කරනවා. ඉදිකිරීම් කර්මාන්තයේ ජාතික ආර්ථිකයේ 10%ක තවඩඩි ආදායම් දායකත්වයක් පැවති ඉදිකිරීම් කර්මාන්තය යලි නගා සිටුවීම ඉදිකිරීම හා ආශ්‍රිත කර්මාන්ත වෘත්තිමය සේවා නවරැකියා ජීවනෝපාය මාර්ග සංවර්ධනය සඳහා බෙහෙවින් දායක වෙනවා. ඉදිකිරීම් කර්මාන්තය සඳහා ඇති විවිධ ආයතනික බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රම සරල කර එම කර්මාන්තය වටා ඇති සැපයුම් ජාලය කාර්යක්ෂම කිරීම රජයේ පියවරගෙන තිබෙනවා. 2024 කාලය තුළ නිවාස මාර්ග වාරි මාර්ග හා ජල සම්පාදන ආදී ව්‍යාපෘති සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය තක්සේරුවක් ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සකස් කර තිබෙනවා. ඒ අනුව ඉදිකිරීම් ශේෂ්ත්‍රයට අවශ්‍ය ගල් වැලි පස් ආදී අමුද්‍රව්‍යයන් පරිසර හානි සිදු නොවන පරිද්දෙන් තෝරාගත් ස්ථානවලින් ලබා ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබනවා. හඳුනාගත් කැණීම් මධ්‍යස්ථාන සියල්ල මාර්ග සංවර්ධන අධිකාරියට පවරනු ලබන අතර එමගින් එම ද්‍රව්‍ය අතරමැදි ගෙන් තොර මිල ගණන් වලට ඉදිකිරීමේ ශේෂ්ත්‍රයට ලබා දීමට කටයුතු කරනවා. එම කැණීම් ස්ථාන පරිසර හිතකාමීව දියුණු කිරීමටද මාර්ග සංවර්ධන අධිකාරියට පැවරෙනවා. විශාල පරිමාණයේ නිවාස ව්‍යාපෘති අධිවේගී මාර්ග සඳහා දේශීයව සපයාගත නොහැකි සිමෙන්ති ප්‍රිමික්ස් වැනි කම්බි බිටුමන් වැනි අමුද්‍රව්‍ය ආනයන බදු නොමැතිව දොග වශයෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇත්තේ එමගින් සුළු හා මධ්‍යම පරිමාණ ඉදිකිරීම් කර්මාන්තයට සැපයුම් හිඟයක් ඇති නොවන පරිදි තරංකාරී මිල ගණන් පවත්වා ගැනීම සඳහායි. ඉදිකිරීම් ශේෂ්ත්‍රය සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් ලබා ගැනීමට වෘත්ති අධ්‍යාපන ආයතන කඩිනම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සැලසුම් කර තිබෙනවා. විදේශ රටවල නුපුණු ශ්‍රමය මත ඉදිකිරීම් කර්මාන්තය තවදුරටත් පවත්වා ගත නොහැකි බැවින් බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය ශ්‍රමිකයන්ට ලබා දීමට සැලසුම් කර තිබෙනවා. එබැවින් රජය විසින් ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ සමස්ත පිරිවැය අඩු කිරීම සඳහා සැපයුම් ජාලය සැලසුම් කර තිබෙනවා. රාජ්‍යාංශයේ ව්‍යාපෘති වලට සම්බන්ධ වනසේ ඉදිකිරීම් කරුවන්ගේ ගෙවීම් අඛණ්ඩව සිදු කිරීම සඳහා සාතික කරන ලද බිල්පත්වල වටිනාකම 90% බැංකු වලින් ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය පාසුකම්ද certified bill discounting
යෝජනා කරනවා. ඉදිකිරීම් ශේෂ්ත්‍රය සඳහා අවශ්‍ය නව තාක්ෂණ යන්ත්‍රෝපකරණ ආනයන බදු සියල්ලන්ගෙම නිදහස් කිරීමට යෝජනා කරනවා. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා කල්බදු කුලි අය කර ගැනීමට කල්බදු අපක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. ඉදිකිරීම් ශේෂ්ත්‍රය අපතේ යන අමුද්‍රව්‍යයන් ප්‍රති ශක්‍රීකරණය කරමින් නැවත යොදා ගැනීමේ ආයෝජන දිරිගැන්වීම සඳහා තෝරාගත් ප්‍රතිචක්‍රීකරණ වැඩ බිම සඳහා ආයෝජකයන්ට වසර 10ක පූර්ණ බදු විරාමයක් යෝජනා කරනවා. නාගරික නිවාස urban townships ඉදිරි වසර 5-10 කාලය තුළ නැගී එන කොළඹ වරාය නගර කලාපයා කොළඹ තදාසන්න ප්‍රදේශ මෙන්ම දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව සිදුවන සංවර්ධනයට අවශ්‍ය ශ්‍රම බලකායට අවශ්‍ය නිවාස සංකීර්ණ ආශ්‍රිත සමාජීය පාසුකම් පුළුල් කිරීම අපගේ සංවර්ධන වැඩපිළිවෙලේ ප්‍රමුඛතාවය. එම ජාතික ආයෝජන වැඩපිළිවෙල මගින් පෞද්ගලික අංශයේ විවිධ කර්මාන්ත සේවා සැපයුම් වන ඝනත්වය මෙම කැලිකසල කළමනාකරණය කිරීමේ ආයෝජන අවස්ථාවන් පුළුල් කිරීම සඳහා කරනු ලබන සාමූහික ආයෝජනයක්. මෙම වැඩපිළිවෙල යටතේ අඩු හා මැදි ආදායම්ලාභීන් සඳහා නිවාස 50,000 අංග සම්පූර්ණ නිවාස සංකීර්ණ ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් ආරම්භ කර තිබෙනවා. එම නිවාස ලබා ගැනීම සඳහා වසර 25ක ආපසු ගෙවීමේ කාලය තුළ 6.2.5ක් වාර්ෂික ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. मूल्य समागम प्रतिसंस्करणीय करू कथानायकතුමනි එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම සම්බන්ධයෙන් සිදු වූ යයි කියන අක්‍රමිකතා පරීක්ෂා කිරීමට පත් කළ ජනපති කොමිසමේ සභා වාර්තාව අනුව එම සමාගම හා අනුබද්ධිත සමාගම්වල ක්‍රියාකාරීත්වයට එරෙහිව නීතිමය පියවර කඩිනමින් ගැනීමට නීතිපතිවරයා මෙන් වෙත යොමු කර තිබෙනවා. ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මගින් කාලාන්තරයක් තිස්සේ සමස්ත මුල්‍ය සමාගම් ශේෂ්ත්‍රය මෙම වක්‍රාකරණයෙන් මුල්‍ය බැංකු සමස්ත ආර්ථික ක්‍රියාවලියම අවධානයට දානමට ලක් කරන මහජනතාවට මුල්‍ය ශේත්‍රය කිරී ඇති විශ්වසනීයත්වය බිඳ වැටෙන අක්‍රමිකතා නතර කිරීමේ වැඩ දැඩි අවශ්‍යතාවයක් පෙන්වා දී තිබෙනවා. එබැවින් මහ බැංකුවේ බැංකු නොවන මුල්‍ය සමාගම් අධීක්ෂණය සඳහා ඇති දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කර මුල්‍ය සමාගම් නියාමනය සඳහා ශක්තිමත් ආයතනික ව්‍යුහයක් සකස් කිරීමට නිර්දේශ කර තිබෙනවා. එම කොමිසම විසින් මහා බ්‍රිතාන්‍ය හා ඉන්දියාවේ එම ශ්‍රේෂ්ඨ නියාමන නීති රාමුව පිළිබඳ පුළුල් අධ්‍යයනයක් ඉදිරිපත් කර තිබෙනවා. එබැවින් නීතිමය රාමුවක් සකස් කිරීමට විශේෂඥ කොමිටිය පත් කර අදාළ කෙටුම්පත් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට මා අදහස් කරනවා. මුල්‍ය සමාගම් ශේෂ්ත්‍රයේ දැනට වාණිජමය වශයෙන් ක්‍රියාත්මක වන මුල්‍ය සමාගම් ශක්තිමත් වන අයුරින් පවත්නා ආයතන ඒකාබද්ධ කර ගැනීම අවශ්‍ය වී තිබෙනවා. 2014 වර්ෂයේදී අයවැය විසින් එවකට මුල්‍ය සමාගම් මුල්‍ය සමාගම් 10ක් තුළ ඒකාබද්ධ වීමක් සිදු කිරීම නිසා මුල්‍ය ක්‍රමය ස්ථාවර කිරීමට අපට හැකි වුණා. එසේ වුවද පසුගිය වසර 5 තුළ එවැනි වැඩසටහන ක්‍රියාත්මක නොකිරීමත් ආර්ථිකමය වශයෙන් ඇති වුණු පසුගාමීත්වයක් තුළ ETI වැනි මුල්‍ය සමාගම් රාශියක් වසා දැමීමට සිදු වී තිබෙනවා. ඒවා ගොඩනැගීමට අතිරේකව ප්‍රාග්ධනය හා වෙනත් ආයතනවලට පැවරීම මගින් ඇතිවන මුල්‍ය පීඩනයට අධික වී ඇති නිසා ඒවට වගේ යුත්තන්ට නීතිමය පියවර ගත යුතු වෙනවා. රජයේ ඒකමාර වුණ අසරණ වූ තැන්පත්කරුවන්ගෙන් බහුතරයකට සරණ වීමයි. ඒ අනුව මහජන බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් අරමුදලි ප්‍රතිමූල්‍ය තුළ මෙම තැන්පත්කරුවන්ට පහසුකම් සලසනවා.
අප රටේ ඇති මුල්‍ය සමාගම් 58ක් රුපියල් බිලියන 20කට වඩා වත්කම් ඇත්තේ සමාගම් 20කට පමණයි. මේ මුදල් සමාගම් 20 ශක්තිවත් කිරීම සඳහා ප්‍රධාන සමාගම් විසින් පවත්වාගෙන යනු ලබන මහ බැංකුව විසින් අවලංකර නොමැති අනුබද්ධිත මුදල් සමාගම් ප්‍රධාන සමාගම සමග ඒකාබද්ධ කිරීමට යෝජනා කරනවා. එමෙන්ම වාණිජමය බැංකුව ශක්තිමත් කිරීම සඳහා එම බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන මුල්‍ය සමාගම් එම බැංකුව හා ඒකාබද්ධ කිරීමට යෝජනා කරනවා. මෙම බැංකුව මුල්‍ය සමාගම් ශක්තිමත් කිරීම දිරිගැන්වීමත් වශයෙන් අත්පත් කර ගැනීමේදී කරනු ලබන ආයෝජන වියදම් බදු වලින් අඩු කර ගැනීමේ වියදම් ලෙස සැලකීමටද යෝජනා කරනවා. මුල්‍ය ශේෂ්ත්‍රයේ විවිධත්වය පුළුල් කිරීම සඳහා වාණිජ්‍ය බැංකු වලට ආයෝජන බැංකු වල කටයුතු කිරීමට පවත්නා බැංකු නීතිය සංශෝධනය කර පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමටත් යෝජනා කරනවා. නිවාස ආයෝජන බැංකුව නිවාස සංවර්ධන දේපල සමාගම හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඒකාබද්ධ කර විශේෂ ජාතික සංවර්ධන බැංකු සංස්ථාවක් ඇති කිරීමට යෝජනා කරනවා. National Development Banking Corporation අධිකරණ නීති ප්‍රතිසංස්කරණය justice delayed is justice denied යන කියමන නීතියේ පොදු පිළිගැනීම legal maxim ඒ සරල අදහස වන්නේ නීති පද්ධතියේ ප්‍රමාදයන් හේතුවෙන් නීති රැකවරණය අයිමි වීමයි. නීතියේ ප්‍රමාදයන් ව්‍යාපාරික කටයුතු වලට අවිනිශ්චිත භාවයක් ඇති කරන අතර ආයෝජන පරිසරයට අහිතකර බලපෑම්ද සාමාන්‍ය ජන ජීවිතයට බලපාන නොයෙකුත් දූෂණ හා අක්‍රමිකතාවයන් ඇති කිරීමටද හේතු වෙනවා. ඊට අමතරව අධිකරණ පද්ධතියට අති විශ්වසනීයත්වය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරනවා. සිරගෙවල් වල සිටින අති බහුතර යක් දෙනා ඒවායේ බොහෝ විට කල්ගත කරන්නේ නීති ප්‍රමාදයන් නිසා බව පෙනී යනවා. තවද නඩුව අවසන් වීමට ඉතා දීර්ඝ කාලයක් ගත වීම හේතුවෙන් රැකියා හා ආදායම් මාර්ග අහිමි වීම අසමගිකම් හා අපරාධ වැඩිවීම යනාදී අනිසි විපාකද ඇති වෙනවා. ඒ නීතිගරුක සමාජ ආර්ථික ක්‍රමයක් සකස් කර ගැනීම සඳහා එවැනි නීති ප්‍රමාදයන් වළක්වා ගැනීමට සමස්ත නීති ශේෂ්ත්‍රයේ කැපවීම අවශ්‍ය වී තිබෙනවා. මෑතදී සම්මත වූ 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙයට පිළිමයක් ලෙස උපරිමාධිකරණයේ විනිශ්චයකරුවන් සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරනු ලැබුවා. අතපසු වී ඇති නීති ප්‍රතිසංස්කරණ සඳහා ගනු ලැබුණු මෙම ප්‍රධාන පියවරේ කොළස්කරුවන් ලෙස එයට පක්ෂව ඡන්දය දුන් මෙම උත්තරීතර සභාවේ ගරු මන්ත්‍රීවරුන්ට ආඩම්බර විය හැක්කේ තමන්ගේ ඡන්දය මහජන යහපත වෙනුවෙන් ප්‍රකාශ කිරීම නිසායි. මෙසේ උපරිමාධිකරණ විනිශ්චයකරුවන් සංඛ්‍යාව වැඩි කරනු ලැබුවේ 1978 පසුවයි. එනම් වසර 42කට පසුවයි. මේ වැඩි කිරීමත් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ වසර ගණනාවක් ගොඩ ගැසී ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට බලපාන විවිධ නඩු හා අභියාචනාකරණයේ කඩිනමින් හිම කිරීමේ ආස්ථාව උදා වී තිබෙනවා. මේට අමතරව අනෙකුත් අධිකරණවල විනිශ්චයකරුවන් හා කාර්ය මණ්ඩල ප්‍රමාණය තවදුරටත් අවශ්‍ය පරිදි වැඩි කිරීමටත් එම නඩු කඩිනමින් විසඳීමට අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කිරීමටත් වසර 3ක කඩිනම් වැඩපිළිවෙල සඳහා රුපියල් මිලියන 20000ක ප්‍රතිපාදනය වෙන් කිරීමට මා යෝජනා කරනවා. පසුගිය රජයේ විසින් දේශපාලන පරිගැනීම් සඳහා විශේෂ ඉහළ උසාවි කඩිනමින් පිහිටුවීමටගත් පටු දේශපාලන ප්‍රතිසංස්කරණ මෙන් නොව උසාවි අලුත් වැඩියා කිරීම පුළුල් කිරීම නවීන පහසුකම් උපකරණ සැපීම යනාදී කඩිනමින් කිරීමට රජයේ පියවර ගනු ලබනවා. උපරිමාධිකරණය පුළුල් කිරීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචන අධිකරණයට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් ලබා දීම අවශ්‍ය වන අතර එය මෙම වර්ෂය තුළම ආරම්භ කිරීමටද මා යෝජනා කරනවා. විශේෂඥ උපදේශ කණ්ඩායම් 10ක
දායකත්වයෙන් රටේ පවත්නා වාණිජ නීතිය, සිවිල් නීතිය, අපරාධ නීතියට අදාළ 56ක් සංශෝධනය කිරීමට අවශ්‍ය කිටුම්පත් 2021 මුල් මාසයේ 3 තුල උත්තරීතර සභාවට ඉදිරිපත් කිරීමට අදහස් කරනවා. තවද 2007 සම්මත වූ සමාගම් පනතට කාලීන අවශ්‍යතාවයන්ට අනුකූලව සිදු කළ යුතු සංශෝධනයන් ජනවාරි මාස තුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙනවා. රාජ්‍යාංශීය ප්‍රතිසංස්කරණ 1977ට පෙර අපේ රටේ පැහැම දියුණු වන රටවල් සියල්ලම පාය අනුගමනය කළ වැසුණු ආර්ථික හා දැඩි පාලන නියාමන ප්‍රතිපත්ති වලින් බොහෝ රටවල් විවෘත ආර්ථිකය හා වෙළඳපොළ මත රඳා පවතින ප්‍රතිපත්ති වලට නැඹුරු වී තිබුණත් පසුගිය වසර කිහිපය තුළ එම ගෝලීය ආර්ථික රාමුව තුළ ශක්තිමත් ජාතික නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගත හැකි ප්‍රතිසංස්කරණ වලට ප්‍රවේශ වී තිබෙනවා. වාණිජමය කටයුතු සඳහා පෞද්ගලික අංශ රාජ්‍ය අංශයටත් වඩා ඉදිරියෙන් සිටියත් රාජ්‍යාංශයේ ව්‍යාපාර පෞද්ගලිකකරණය කිරීම ඒට විකල්පයක් ලෙස අප තෝරාගන්නේ නැහැ. අපගේ ප්‍රතිපත්තිය වී ඇත්තේ පෞද්ගලික ව්‍යාපාර කළමනාකරණ නිදහස් රාජ්‍ය ව්‍යාපාරවලදී වට ලබා දී රාජ්‍යාංශයේ මැදිහත් වීම තුළ වෙනද පොළ තරංකාරීත්වය මෙන්ම පාරිභෝගික හා සේවාවාදීන්ගේ සුබ සාධනය වැඩි කිරීමයි. එබැවින් විවිධ ක්ෂේත්‍රවල ඇති රාජ්‍ය ව්‍යාපාරවල වාණිජමය නිදහස තහවුරු කිරීම අවශ්‍ය රාජ්‍ය කළමනාකරණ ස්වාධීනත්වය ලබා දීමට නීති රාමුවක් ඉදිරිපත් කිරීමට යෝජනා කරනවා. විවිධ නීති රාමු යටතේ ඇතම් රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල වලට එකම සේවා ස්ථානයක මුළු සේවා කාලයම ගත කිරීමට සිදු වී තිබෙනවා. වෘත්තිමය හා තාක්ෂණික වශයෙන් උන්ගෙන් ලබාගත හැකි දායකත්වය මෙන්ම සේවක සුරක්ෂිතභාවය හා සුබ සාධනයද මේ නිසා සීමා වී තිබෙනවා. එබැවින් සංවෘත රාජ්‍ය සේවා ක්ලෝස් සර්විසස් ආයතන සේවකීන්ට පවත්නා සේවා කොන්දේසි තුළ සේවා අවශ්‍යතාවයන් අනුව වෙනත් ආයතනවලට අනුයුක්ත කළ හැකි නීති රාමුවක් හඳුන්වා දීමට මුදල් පනත සංශෝධනය කිරීමට මා යෝජනා කරනවා. එමගින් දැනට වැසුණු සේවා ආයතන වලට කොටු වී ඇති සේවකීන්ට තමාට වෘත්තිමය උනන්දුවක් ඇති වෙනත් රාජ්‍ය ආයතන වලට තම ගම් ප්‍රදේශවලට ආසන්න ආයතනයක රැකියාව කිරීමේ ආස්ථාව ඇති කිරීමට අපේක්ෂා කරනවා. එමගින් සේවක තෘප්තිය සාතික කිරීමට හැකිවන අතර වන් සේවකයන් කාර්යක්ෂම ලෙස සේවාව යොදා ගැනීමට හැකි වෙනවා. එකින් එකාට සම්බන්ධ වූ කාර්යයන් සඳහා වෙන වෙනම ආයතන පවත්වා ගැනීම නිසා එම ශ්‍රේෂ්ඨවල සංවර්ධන කටයුතු වලට විශාල බාධාවක් වෙන්න අධික වියදමක්ද දැනීමට සිදු වී තිබෙනවා. සංචාරක ශ්‍රේෂ්ඨය සඳහා පවත්නා ආයතන පහ සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ලෙසත් මුල් කර්මාන්තය සඳහා ඇති ආයතන 4 පොල්වගා හා ආශ්‍රිත කර්මාන්ත සංවර්ධන අධිකාරිය වශයෙන් ඒකාබද්ධ ආයතනික ව්‍යුහයක් ඇති කිරීමට අපේක්ෂා කරනවා. පරිශ්‍රණ සඳහා වැය වෙන සම්පත් උපරිම ඵලදායකත්වයෙන් යුතුව කළමනාකරණය කිරීම සඳහා ජාතික පරීක්ෂණ සභාවේ අනුබද්ධිත ආයතන ලෙස පරීක්ෂණ ආයතන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වී තිබෙනවා. පොහොර ආනයනය බෙදා ගැනීම සඳහා පවත්න ආයතන ඒකාබද්ධ කිරීමටද යෝජනා කරනවා. රාජ්‍ය සේවාවෙන් සඳහා සහන රාජ්‍ය සේවකීන්ගේ විදුලි බිල්පත් වියදම් අඩු කිරීම සඳහා සූර්ය බල විදුලි පහසුකම ලබා දීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. රාජ්‍ය සේවකීන්ගේ පත්වීම ස්ථානමාරු ලබා දීමේදී තම ගම් ප්‍රදේශ ආධාර දිස්ත්‍රික්කයන් රට යොමු කිරීමටද යෝජනා කරනවා. මාණ්ඩලික නොවන ශ්‍රේණිවල කාර්යාල රාජ්‍ය සේවකීන්ට රාජකාරී වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර දීමට හා විදේශ රැකියාවන්හි නිරත වීමට අපේක්ෂිත සේවකයන්ට වසර 2ක නිවාඩු ලබා දීමටද යෝජනා කරනවා. රාජ්‍ය සේවකීන් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය
ආර්ථික අරමුදල් යටතේ දෙනු ලබන නිවාස දීපල ණය සඳහා උපරිම පොලි අනුපාතය 7% දක්වා අඩු කිරීමට යෝජනා කරනවා. සුළු හා මධ්‍යම පරිමාණ අපනයන දිරිගැන්වීම වැඩපිළිවෙල. ඉරිජු හා වක්‍ර අපනයනකරුවන්ගේ අපනයන නිෂ්පාදන සඳහා රට තුළින් ලබාගත් නොහැකි අමුද්‍රව්‍ය අමතර කොටස් පාසුකම් ඇසුරුම් ද්‍රව්‍ය processing and packing materials labels stickers ආදිය සඳහා ආනයන කිරීමේ తాවකාලික පාසුකම් ලබා දී දේශීය යෙදවුම් වලට ඉහළ අගයක් එකතු කිරීම තුළින් ප්‍රමිතියෙන් උසස් හා භාණ්ඩ අපනයන කිරීම යෝජනා ක්‍රියාත්මක කරනවා. අපනයන සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා රේගුව විසින් සුළු හා මධ්‍යම පරිමාණ අපනයන කරුවන් සඳහා පිහිටුවන විශේෂ අපනයන පාසුකම් මධ්‍යස්ථානයේ එක්ස්පෝර්ට් ෆැසිලිටේෂන් සෙන්ටර් මගින් මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන අතර ආනයන අපනයන ප්‍රකාශ ඇතුළු සියලු ලියකියවිලි මෙම ඒකකයේ අධීක්ෂණයට සිදු කරනවා. අපනයන කරුවන් අපනයන ලැබීම් සාතික කිරීම මගින් මුල්‍ය පාසුකම් ලබා ගැනීම කඩිනම් කිරීම සඳහා අපනයන ආදායමෙන් 100% රක්ෂණ වාරිකයක් සහිත රක්ෂණ ක්‍රමයක් අපනයන ණය රක්ෂණ සංස්ථාව මගින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. පරිසරය එක්වරක් භාවිතා කර ඉවතලන සිංගල් යූස් පොලිතින් හා ප්ලාස්ටික් නිෂ්පාදන වලින් පරිසරයට සිදුවන හානි අවම කළ යුතුයි. වීදුරු හා පරිසර හිතකාමී සෞඛ්‍ය ආරක්ෂිත අමුද්‍රව්‍ය අධිරාපත් වන අමුද්‍රව්‍ය භාවිතය වැඩි කිරීම සඳහා ප්ලාස්ටික් නිෂ්පාදන ප්‍රතිචක්‍රීකරණය අනිවාර්ය විය යුතුයි. පොලිතින් හා ප්ලාස්ටික් කළමනාකරණය පරිසර සංවේදීව ඉටු කිරීම සඳහා ඉවතල ලද පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමට එක්වර භාවිතා කර ඉවතලන සිංගල් යූස් පොලිතින් හා ප්ලාස්ටික් නිෂ්පාදන 2021 සිට 21 ජනවාරි 1 වෙනිදා දින සිට තහනම් කිරීමට යෝජනා කරනවා. ශ්‍රීකුම ගංගා ජාතික පරිසර වැඩසටහන ශ්‍රීකුම ගංගා ජාතික පරිසර සංරක්ෂණයේ රට තුළ ක්‍රියාකාරකම් මෙන්ම නාගරිකකරණය කර්මාන්තකරණය නිසා රටේ ගංගා පද්ධතිය දූෂණය කරවීමෙන් පවතිනවා. පොලිතීන් ප්ලාස්ටික් මල අපද්‍රව්‍ය බැහැර කිරීම උසි රසායනික ද්‍රව්‍ය මෙන්ම පාංශු කාදනය හේතුවෙන් ගංගා ජලයට අපද්‍රව්‍ය මුසුවීම පරිසරක තර්ජනයක් වී තිබෙනවා. එබැවින් අවිධිමත් අපද්‍රව්‍ය බැහැර කිරීම වැළැක්වීමේ සහ නියමිත සංරක්ෂණ කොන්දේසියන්ට අනුව ගත වූ විධිමත් ක්‍රමවේදයක් තුළ වැලිගොඩ දැමීම නියාමනය කිරීම සඳහා රුපියල් මිලියන 200ක අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා. වන සංරක්ෂණය අක්කර 15000ක් කැලෑ වගා කිරීමේ වැඩසටහන සමගාමීව මග දෙපස වනතීරු පාසල් රජයේ පෞද්ගලික කාර්යාල ආභූමි හා තෝරාගත් නාගරික ගම්වල විවිධ පරිමාණින් වන ඝනත්වය වැඩි කිරීම කඩ්ඩම් කිරීමට යෝජනා කරනවා. වන ඝනත්වය වැඩි කිරීමට කඩ්ඩම් කිරීමට යෝජනා. නීති විරෝධී කැලෑ එලි කිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිරීක්ෂණ තර කිරීමට දැනට හඳුනාගෙන ඇති විනාශයටපත් ලක් වූ කැලෑ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඇතුව නැවත වනාන්තර බවට පත් කිරීමටත් යෝජනා කරනවා. 2021 සිට 23 අවුරුදු කාල සීමාව තුළ කඩ්ඩම් වන වගා වැඩසටහන් දියත් කිරීම සඳහා රුපියල් මිලියන 3500ක් වෙන් කිරීමට යෝජනා කරනවා. ස්වයං රැකියාදායක විශ්‍රාම වැටුප් ක්‍රමය
රජයේ සේවකයන් සඳහා විශ්‍රාමයට ක්‍රියාත්මක වුවත් ඇතැම් රාජ්‍ය සංස්ථා මෙන්ම පෞද්ගලික අංශය සඳහා ක්‍රියාත්මක වන්නේ සේවක අර්ථ සාධක අරමුදලි වරප්‍රසාද පමණයි. මේ අතර කෘෂිකර්ම දීවර කුඩා ව්‍යාපාර ත්‍රිරෝද රථ බස් රථ සේවකීන් ස්වයං රැකියාව වැනි නිෂ්පාදන අංශවල සේවාවන් වල නියැලෙන්නන් මෙම ඇඟලුම් සංචාරක වැවිලි විදේශ රැකියාවල නිරතව විදේශ විනිමය උපයන අති බහුතරයන්ට විශ්‍රාම වැටුපක් හෝ සේවක අර්ථ සාධක අරමුදල් ක්‍රමයන් ක්‍රියාත්මක නොවීම තුළ එම ජනතාවගේ සැදෑ සමය සඳහා ස්ථීර ආදායම් මාර්ග සීමාව තිබෙනවා. එබැවින් ඔවුන් සඳහා දායක විශ්‍රාම වැටුප ක්‍රමයක් හඳුන්වා දීමට 2012 දී මා යෝජනා කළා. ඒ අනුව යහපත සඳහා වයස අවුරුදු 65 පසු විශ්‍රාම වැටුපකට හිමිකම් ලබන දායක විශ්‍රාම වැටුප ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කරනවා. අනිවාර්යයෙන්ම විශ්‍රාම ගැනීමේ වයස අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස කාන්තාවන් පිරිමින් වශයෙන් වෙන් කිරීම සාධාරණයක් නැහැ. රාජ්‍යාංශයේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60ක් වන අතර පෞද්ගලික අංශයේ අවුරුදු 55ට සීමා කර තිබෙනවා. කාන්තාවන් සඳහා වූ අඩු වයසක්ද ක්‍රියාත්මක වෙනවා. එසේ වුවත් කාන්තාවන්ගේ ජීවිත අපේක්ෂාව අවුරුදු 76.6ක් වන අතර පිරිමින්ගේ ජීවිත අපේක්ෂාව අවුරුදු 72ක් වෙනවා. එබැවින් පවත්නා ඉහළ ජීවිත අපේක්ෂා පාදක කරගෙන සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ කාන්තා හා පිරිමින් සඳහා විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට යෝජනා කරනවා. සේවක අර්ථ සාධක අරමුදල් පනත හඳුන්වා දෙන අවධියේ අපේ රටේ පිරිමින්ගේ ජීවිත අපේක්ෂාව අවුරුදු 58.8ක් කාන්තාවන්ගෙන් 57.5ක් පමණ වෙනවා. අඩු වයසක් බව පෙන්වා දීමට කැමැති. සමෘද්ධි කාන්තාව වෙළඳ ජාලය සමෘද්ධි පවුල් වලින් තෝරාගත් තරුණ කාන්තා සායකින් 25,000ක් ඉලක්ක කරගනිමින් වෙළඳපොළ ජාලය ප්‍රමාණවත් ලෙස ව්‍යාප්ත කොට ඇති සෑම ග්‍රාම සේවක කොට්ටාසයකට වෙළඳසල් සැලක් පිහිටුවීමට යෝජනා කරනවා. එම රාජ්‍ය අනුග්‍රහය බැංකු ණය පාසුකම් ලැබෙන වෙළඳසල් ජාලය තුළ දේශීය නිෂ්පාදන වල අලුවියට ප්‍රමුඛත්වය දෙනු ලැබෙනවා. මේ වෙළඳසල් පිහිටුවීමට විවිධ අයුරින් දායක වන දේශීය ව්‍යවසායකින්ට ඒ සඳහා කරනු ලබන වියදම් බදු ආදායමෙන් අඩු කිරීමට ප්‍රතිපාදන සලසනවා. රජයේ දායකත්වය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක අතිරේක ප්‍රතිපාදන ලබා දීමටත් සමෘද්ධි බැංකුව හා අනෙකුත් රාජ්‍ය බැංකු විසින් ණය පාසුකම් ලබා දීමටත් භාණ්ඩාගාර අපකර හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. සමෝපකාර වෙළඳ ජාලය ශක්තිමත් කිරීම සඳහා සමෝපකාර සංවර්ධන මුදලේ දායකත්වය ලබා දීමට යෝජනා කරනවා. සතු සහ ආහාර කොමසාරිස්වරයා සතු ගබඩා උපයෝගී කරගනිමින් තොග වෙළඳාම මහා බද්ධ වී ශ්‍රී ලංකා සතු සුපිරි වෙළඳ ජාලය නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල පුළුල් කිරීමටද යෝජනා කරනවා. ගමට පිළිසරණ සෞභාග්‍යයේ දැක්ම සැලසුම් කිරීමේදී මෙන්ම රජයේ පිහිටුවීමේ පසුව දතිකරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් කෙරුණ ගම සංඝ පිළිසඳරක් ජනතා සංවාදය අතරතුර මේ රටේ පොදු ජනතාව සහනාධාරව නොමිලේ කිසිවක් රජයෙන් ඉල්ලා සිටියේ නැහැ. ඔවුන් එකනින් ඉල්ලා සිටියේ සිය දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ගමේ පාසලට ඉංග්‍රීසි විද්‍යා තාක්ෂණ ක්‍රීඩා ගුරුවරු ලබා දෙන ලෙසයි. සිය මූලික අවශ්‍යතා සඳහා ගමේ රෝහල් සකස් කර දෙන ලෙස ඉල්ලා සිටියා. පාසල් ක්‍රීඩා පිටු සනීපාරක්ෂක පාසුකම් සකස් කර දෙන ලෙස දරුවන් හඬ නැගුවා. සිය දෛනික කටයුතු කර ගැනීමට මූලික වශයෙන් අවශ්‍ය ප්‍රමිතියෙන් පාරක් ගමට ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. පානීය ජලය ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. ස්වශක්තියෙන් සිය ජීවනෝපායන් වැඩි දියුණු කර ගැනීමට වැව් අමුණු ඇලවේලි සකස් කර දෙන ලෙස ඉල්ලා සිටියා. මන සතුන්ගෙන් තම දූ දරුවන් දීපල ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටියා. මෙම යටිතල පාසුකම් මෙම විදුලිය sannivedana හා තාක්ෂණ පාසුකම් ගමට ගෙන එන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. වෙළඳපොළ සඳහා සිය නිෂ්පාදන ඍජුව ලබා දීමට
සිය ආර්ථික සමාජ කටයුතු සඳහා මුදල් පහසුවෙන් ලබා ගැනීමට ගත හැකි ක්‍රමවේදයන් ඔවුන් ඉල්ලා සිටියා. මෙම අයවැයෙන් ගම සංගම පිළිසඳරක් ගමට පිළිසරණක් වීමට මාපාද සඳහන් යෝජනා ඉදිරිපත් කරනවා. සැමට ජලය රජයේ 3 අවුරුදු ඉලක්කය ඉටු කර ගැනීම සඳහා 2021 වර්ෂය තුළ 2 ලක්ෂයකට ආසන්න නිවාස ප්‍රමාණයකට ජල නළද සැපයුම් ලබා දීමට සමගාමීව ප්‍රජාපානීය ජල ව්‍යාපෘති ජලාශය ජල මූලාශ්‍ර දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 5000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා. සෑම ගමක් ආවරණය වන පරිදි මාර්ග ලක්ෂයේ වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 50000 ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 20000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා. තුන දුෂ්කර ගම්මාන 12000ක් අවට පරිසරය සම්බන්ධ කිරීම ඉලක්ක කර ගනිමින් කුඩා වාහනවලට ප්‍රවේශ විය හැකි ග්‍රාමීය පාලම් 10000ක් ඉදිකිරීමේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා රුපියල් මිලියන 7000ක් වෙන් කරනවා. අතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ව්‍යාප්ත කරනු ලබන ජාතික පාසල් 1000කට ඒ වැඩසටහනට සමගාමීව අවට ඇති ග්‍රාමීය පාසල් වල මූලික පහසුකම් වැඩි දියුණු කිරීම අවශ්‍ය ගුරුවරු අනුයුක්ත කිරීම සඳහා අතිරේක ප්‍රතිපාදන රුපියල් මිලියන 3000ක් වෙන් කරනවා. ග්‍රාමීය රෝහල් ඩිස්පෙන්සරි මාතෘ සායන වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 5000ක් වෙන් කරනවා. 6 ග්‍රාමීය පාසල් ක්‍රීඩා පිටි ග්‍රාමීය ක්‍රීඩා සංවිධාන පාසල් සිසුන් ක්‍රීඩාවලට යොමු කිරීම ප්‍රාදේශීය ක්‍රීඩා සංවර්ධනය වොලිබෝල් ක්‍රීඩාව කාන්තා ක්‍රීඩා සහභාගීත්වය පුළුල් කිරීමට අදාළ සංවර්ධන කටයුතු කිරීම සඳහා රුපියල් මිලියන 3000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා. අද සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් කේන්ද්‍ර කරගත් අංග සම්පූර්ණ ගෘහ නිවාසික ආර්ථිකයන් ආශ්‍රිත ගම්මාන බල සම්පන්න කිරීම සඳහා රුපියල් මිලියන 10000ක් ප්‍රතිපාදන වෙන් කිරීම යෝජනා කරනවා. මැටි පිත්තල ලී කැටයක් වේවැල් ආදී සම්ප්‍රදායික කර්මාන්ත ආශ්‍රිත ගම්මානවලට සුශේත වූ භාණ්ඩ නිෂ්පාදනය පුළුල් කරමින් වෙළඳපොළ ආකර්ෂණ කිරීම සඳහා රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා. 9 අලි මිනිස් ගැටුම් නිසා ඇතිවන ජීවිත හා දේපල හානි වළක්වා ගනිමින් ජනවාස ආරක්ෂා කර ගැනීම ඇතුළු ආරක්ෂණ වැඩපිළිවෙළවල් ග්‍රාමීය ප්‍රජා දායකත්වයටද ඇතිව බල ගැනීම සඳහා අලි වැට හා අගල් සකස් කිරීම වනජීවී භූමිවල වව් ගංගා ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 3000ක් වෙන් කරනවා. දාය සංක්‍රමික රටාවට බාධා නොවන වර්ධී අභය භූමි හා වන අලින්ගේ සංක්‍රමික මාර්ග ප්‍රදේශ සුරක්ෂිත කිරීමද ඒට ඇතුළත් වෙනවා. වන සතුන්ගෙන් අනාරක්ෂිත ගම්මානවල ධාන්‍ය සුරක්ෂිත ලෙස තබා ගැනීමට ග්‍රාමීය ගොවියා ප්‍රජා සමිතිවලට බාලු කන්ටේන් ලබා දෙනවා. 12 ඉවතලන කැලිකසල වනජීවී ප්‍රදේශ ආශ්‍රිත ප්‍රදේශවල දැමීම නිසා වල් අලීන් ගම්මානවලට ආකර්ෂණය වීම වළක්වා ගැනීම සඳහා ප්‍රාදේශීය සභාවල කැලිකසල කළමනාකරණ සඳහා රුපියල් මිලියන 3000ක් ප්‍රතිපාදන සපයනවා. 13 ග්‍රාමීය පළාත්වල කුඩා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන සඳහා ණය සාතික කිරීම යෝජනා ක්‍රමය. 14 ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රමාණවත් ආදායම් මාර්ග නොමැති ප්‍රදේශවල ප්‍රාදේශීය සභාව වල මාර්ග නඩත්තු කිරීම සතිපුල අපොදු ස්ථාන පවිත්‍රව තබා ගැනීම අපද්‍රව්‍ය බැහැර කිරීම හා සනීප ආරක්ෂක ප්‍රජා පහසුකම් පවත්වා ගැනීම ආදී කටයුතු සඳහා රුපියල් මිලියන 3000 ප්‍රතිපාදන වෙන් කරනවා. කොළඹ වරාය නගර ආර්ථික කලාපය කොළඹ පෝට් සිටි ස්පෙෂල් ඉකොනොමික් සෝන් කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය ආකර්ෂණීය ව්‍යාපාර මධ්‍යස්ථානයක් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුවීම් පවතිනවා. ප්‍රථම මුල්‍ය හා වාණිජ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීම අදාළ මූලික කටයුතු මෙවැනි විට ආරම්භ කර තිබෙනවා. කොළඹ වරාය නගරයේ ප්‍රාථමික අධියරේ සංචාරක විදේශ හා වාණිජ්‍යමය කටයුතු 2021 වසර තුල ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මෙම විශේෂ ආර්ථික කලාපය තුල වාණිජ්‍ය සේවා ප්‍රවර්ධනයට සහ ආයෝජන හිතවාදී නව නීති රාමුවක් අයවැය ආදීන් පසු
ජනවාරි මාසය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මා අපේක්ෂා කරනවා. මේ ආර්ථික කලාපයේ ශ්‍රී ලාංකිකයන් සඳහා පුළුල් රැකිය අවස්ථාවක් මෙම ඔවුන්ට විදේශ මුදල් වලින් වැටුප් ගෙවීමකුත් ප්‍රතිපාදන සලසා තිබෙනවා. ව්‍යාපාරික ආයෝජන හිතවාදී නීති රාමුවක් යෝජිත උසස් යටිතල පහසුකම් හේතුවෙන් ආයෝජනයෙන් ව්‍යාපාර ප්‍රජාව අතර ආසියාවේ ප්‍රමුඛ ආකර්ශනීය තේරීමක් බවට කොළඹ වරාය නගරය පත්වෙනවා ඇතයි අප විශ්වාස කරනවා. අප රටේ ආයෝජනය සංවර්ධනය ප්‍රධාන කරනවා. අපේ රටේ ආයෝජනය ප්‍රවර්ධනය ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වන අතර ප්‍රමුඛ ආයෝජන නීතිය යටතේ අවශ්‍ය බදු හා සුවිශේෂ වූ භාණ්ඩ වෙළඳාම බැංකුවා විනිමය ගනුදෙනුව සඳහා සාන ලබා දීමට අපේක්ෂා කරනවා. කරු කතානායකතුමනි, අයවැය කඩාවැටුණු ආර්ථිකයක් ඔසවා තැබීමට ඉදිරිපත් කරන සංවර්ධන අයවැය ඒ සෞභාග්‍ය දැක්ම යථාර්ථයක් කරමින් සරල ආර්ථික දැක්මත් තුළ සියලු ශේෂ්ඨ ආවරණය වන පරිදි සකස් කළ අයවැය ගෝලීය ආර්ථිකයක් තුළ තරංකාරී දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා අපේ ව්‍යාපාරික ප්‍රජාවට හිමි කරන තද විශේෂ ආයෝජන අවස්ථා රාශියක් විවෘත කරන අයවැයක්. දේශීය ආර්ථිකයේ තරංකාරී ලෙස ගෝලීය ආර්ථිකයකට පිවිසීම සඳහා දිවස තුළ අප රටේ සෑම තරාතිරමක නිෂ්පාදකයින් මේ සඳහා කැපිවිය යුතුයි. රාජ්‍ය සේවයට දිරිගැන්විය යුතුයි. බදුවා විනිමය පාලන නීති වලින් මිදීම සඳහා දේශීයව හෝ විදේශ සංගවා තබාගෙන ඇති මුදල් රටේ අභිවෘද්ධිය වන ලෙස එම ව්‍යාපාරිකයන්ගෙන්ද මම ඉල්ලා සිටිනවා. මෙම අයවැය සලසා ඇති ඕනෑම ආයෝජනයක් සඳහා එසේ මුදල් යොදවන ව්‍යාපාරිකයින්ට පිළිගත් දියුණුම් ප්‍රකාශයක් සහිතව 1% බදු ගෙවීමකට යටත්ව බදු සමාවක් ලබා දීමට නීති ප්‍රතිපාදන යෙදවීමට බලාපොරොත්තු වෙනවා. 2021 සඳහා ඇස්මින්තුගත රජයේ ආදායම රුපියල් බිලියන 1961ක් වෙනවා. රජයේ මුළු වියදම බිලියන 3525ක් වන බැවින් ආදායම් වියදම් පරතරය බිලියන රුපියල් බිලියන 1564ක් වෙනවා. විසයි 14 ජාතික ආදායමෙන් 32.3%ක්ව පැවති පුද්ගලික ආයෝජන 2019 27.6% දක්වා අඩුවීමටත් පිතිබීමත් අනයිති රටේ සංවර්ධන වේගය යළි ආරම්භ කිරීමට අධි ශක්තිමත් ආරම්භයක් දිය යුතු නිසා විසයි 20 ජාතික ආදායමෙන් 9% තරම් අඩු අයවැය ඉංගියා පවත්වා ගැනීමට සැලසුම් කර තිබෙනවා. දේශීය විදේශීය ගෙවීම් වලට කල් පිරුණු ණය දීර්ඝකාලීන ණය වශයෙන් නැවත නිකුත් කිරීමට ඇති අවස්ථාවන් පුළුල් වී ඇති නිසා මෙම අයවැය පරතරය කළමනාකරණය කර ගත හැකි බව මගේ විශ්වාසයයි. ඉතා පහළ මට්ටමක පවතින ආර්ථික ධාරිතාව යෝජනය වැඩි කර ගැනීම මෙම අයවැය මගේ ඉදිරිපත් කර ඇති ග්‍රාමීය මෙන්ම නාගරික සම්ප්‍රදායික මෙන්ම තාක්ෂණික වශයෙන් ශුද්ධ මුල්‍ය මෙන්ම ප්‍රාග්ධන වෙළඳපොළ වශයෙන් එකින් එක මේ ගැළපෙන සංවර්ධන යෝජනාවකින් හැකි වෙනවා. විසයි 21 අපේක්ෂිත ආර්ථික වර්ධනය 5.5% වන අතර ඒ 6.6% වන වර්ධනය වේගයට යොමු කිරීමත් සමග රාජ්‍ය ආදායම් දැනට පවත්වන ජාතික ආදායම 9.7% සිට 14% දක්වා ඉහළ නැගීම සිදු කිරීමට අපගේ අයවැය පරතරය අඩු කිරීමේ මැදිකාලීන දැක්ම බව අවධාරණය කරනවා. රාජ්‍ය මුල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා 2021 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය මුල්‍ය කළමනාකරණය සංග්‍රහය Public Financial Management Code හඳුන්වා දෙනවා. 2025 වන විට අයවැය 4% ඉලක්ක කරගත් ඇත්තේ ආර්ථික ප්‍රසාරණ තුළින් පුළුල් කරන බදු ආදායම් වර්ධනයත් රාජ්‍ය ආදායම් රාජ්‍ය
ව්‍යාපාර කළමනාකරණය සඳහා වැඩි විශ්වාසයක් තබා ඇති නිසා ආර්ථික පුනර්ජීවනයේ සමගින් දිලිඳුකම පිටු දැකීමේ සංවර්ධන අයවැය ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය මා ඉල්ලා සිටිනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. 21 දෙවැනිවර කියවීමේ විවාදයේ කල්තැබීම. සභානායකතුමා. විවාදයේ දැන් කල්තැබිය යුතුයි මම යෝජනා කරමි. 2021 විසර්ජන පනත් කෙටුම්පත අදාළව කාරක සභා අවස්ථාවේදී යෝජනා කිරීම නියමිත සියලුම සංශෝධන 2020 නොවැම්බර් 19 වෙනි බ්‍රහස්පතින්දා අපරභාග 3ට හෝ ඊට ප්‍රථම පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත භාර දිය යුතු බව දැනුම් දීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තුව 2020 නොවැම්බර් මාස 18 වෙනි දින සභානායකතුමා. පාර්ලිමේන්තුව 2020 නොවැම්බර් 18 වෙනි බදාදා පූර්ව භාගයේ 9:30 වනතෙක් කල්තැබුණු ඊට අනුරූප පාර්ලිමේන්තුව නොවැම්බර් මාස 18 වෙනි දින බදාදා පූර්ව භාග 9:30 වනතෙක් කල්තැබුණු ලැබේ.